අයිබෝන් ඕගනික් අටවෙනි වීඩියෝ එක අපිට තියෙන්නේ. අටවෙනි වීඩියෝ එකේ අද ඇල්කොහොල් අවසන් කරනවා. කියන්නේ ඔක්සිජන් අඩංගු කාබනික රසායනයේ පාඩමේ පළවෙනි සංයෝගය ඉවර කරන ඇල්කොහොල්. ඊට පස්සේ අපි අද ෆීනෝල් වලට යනවා. ෆීනෝල් කියන්නේ තවත් ඔක්සිජන් අඩංගු කාබනික සංයෝගයක්. හරි. දිනේ දාගන්න. අපි අන්තිමට කතා කරේ ළමයි ඇල්කොහොල් වල විජලනය. ඇල්කොහොල් විජලනය වලට ඇල්කිල් හේලයිඩ් වගේම තමයි OH එකක් එක්ක තව H එකක් ගිහලා ජලන්වක් ඉවත් වෙන්නේ. ඇල්කිල් හේලයිඩ් මොකක්ද ඉවත් වීම? Cl හරි Br එකක් හරි එක්ක තව H එකක් HCl HBr අණුවක් වගේ ඉවත් වීමක් වෙලා අපි හදන මොනවද? ඇල්කීන හදන. මෙතනත් හදන්නේ ඇල්කීන. එතකොට OH එකත් එක්ක තව H එකක් කියන්න ඕනේ. ඒ H කියන්නේ OH බැඳුණු කාබන්ට යාබද කාබන් මත තියෙන H. තේරුණාද? එතන H එකක් නැත්තම් ළමයි විජලනයක් වෙන්නේ නැහැ. අපි මේක ගමු. පිට මෙතන Cl CH3 ඔය කියන්නේ ඉතින් මේ සංයෝගයට විචලනය වෙන්නේ විදිහක් නැහැ. ඒකට ඒක අවබෝධයෙන් දකින්න. මොකද මේ OH එකත් එක්ක තව H එකක් කියන්න ඕනි. ඒ H එක තියෙන්න ඕනි මේ කාබන්ට යාබද කාබන් මත. යාබද කාබන් දෙන්නෙක් ඉන්නවා. ඒතර මොකක්ද වෙන්නේ? විචලනයක් වෙන්නේ නැහැ. තේරුණාද? ඒක හින්දා මේකට මේ දාලා වැඩක් නැහැ. සාන්ත සල්ෆුරික් හෝ ඇලුමිනා දාලා රත් කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. තේරුණාද? හරි. අපි හිතමු මෙතන මෙන්න මෙහෙම එකක් තියෙනවා. නෙවෙයි. එතන CH3 එකක් තියෙනවා. දැන් යාබද කාබන් තුනක් ඉන්නවා. මේ කාබන්ට යාබද මේ කාබන් නඩන්නේ නැහැ. තෘතීක නිසා මේ කාබන් නඩන්නේ නැහැ. H නැති නිසා. මෙන්න මේ කාබන්ට H එකක් තියෙන නිසා තමයි H තුනක්ම තියෙන නිසා මේකට සාන්ත සල්ෆියුරික් දැම්මොත් මොකද වෙන්නේ? මේක එක H එකක් ගිහිල්ලා මේ OH එකක් ගිහිල්ලා මෙතන දිත්ත බන්ධනයක් හදනවා. තේරෙනවද? අපි සල්ෆියුරික් වල ලස්සන කතන්දරයක් බලමු. දැන් මෙතන තව එකක් කියන්න ඕනේ. මේකේ දැන් පිට වෙන OH එක පිට වෙන්නේ OH එක කොහොමද පිට වෙනවනේ? ඒ OH එකත් එක්ක පිට වෙන හයිඩ්‍රජන් ආම්ලික හයිඩ්‍රජන් කියන්නේ. තේරෙනවද? ආම්ලික හයිඩ්‍රජන් කීපයක් හිටියොත් මෙතන පෙනී කාණ්ඩයක් NH. එතන CH3 CH3H. එතන CH3 OH. දැන් මේ වගේ සංයෝගයක් දුන්නා අපි බලන්න ඕනේ ළමයි මේ OH ට බැඳුණු යාබද කාබන්ගේ හයිඩ්‍රජන් ඉන්නවද බලමු. මේ කාබන්ගේ හයිඩ්‍රජන් මේ කාබන්ගේ හයිඩ්‍රජන් මේ කාබන්ගේ හයිඩ්‍රජන් තුන් දෙනෙක් ඉන්නවා. එහෙනම් ආම්ලික හයිඩ්‍රජන් තුනක් තියෙනවා මේ තැන් තුනක. එතකොට ඉවත් වෙන්න සුදුසු මොකද්ද? වඩාත්ම සුදුසු මොකද්ද? වැඩිපුර ආම්ලික හයිඩ්‍රජන් පරමාණු තමයි ඉවත් වෙන්නේ. උගලන්ට යන්ත්‍රණය දුන්නා ඔක තේරෙනවා. ඇල්කිල් හේලයිඩ් වල යන්ත්‍රණය දුන්න නිසා ඒකින් හිතාගන්න මෙතන යන්ත්‍රයෙන් හරියට තේරෙනවා ආම්ලික හයිඩ්‍රජන් තමයි ඉවත් වෙන්නේ කියලා. මොකද ඊළඟට පහර දෙන්නෙක් කෙනා පහර දෙනකොට වැඩියෙන්ම ආම්ලික හයිඩ්‍රජන් තමයි වස්මයක් විතර පහර දෙලා H+ ගන්න කැමති. එතකොට මේක ප්‍රාථමික නිසා ළමයි මේ හයිඩ්‍රජන් එච්චර ආම්ලික නැහැ. මේ හයිඩ්‍රජන් ආම්ලික නැහැ. මොකද ඉලෙක්ට්‍රෝන මුදා හැරලා ද්‍රව්‍යතාවක් ඇති කරන ආචරණයක් නැහැ මේක. මෙන්න මේ හයිඩ්‍රජන් හොඳට ආම්ලිකයි ළමයි. මෙන්න මේ කාණ්ඩ වලින් ඉලෙක්ට්‍රෝන මුදා හැරෙනවා. ඒ කාණ්ඩ වලින් ඉලෙක්ට්‍රෝන මුදා හැරෙන නිසා මෙතන ද්‍රව්‍ය ස්වභාවය වැඩි වෙලා මේ හයිඩ්‍රජන්ගේ ලොකු ඩෙල්ටා ප්ලස් එකක් තියෙනවා. එන්න ඒක නිසා ඒක හොඳ හයිඩ්‍රජන් එක ආම්ලිකයි. දැන් මේ පැත්තේ දීත්ත බන්ධනය හදාගන්න පුළුවන්. මෙතන ගත්තොත් මෙතනත් දැන් ද්විතීක පැත්තට මේනේ. දැන් මෙතන මේකත් එක්ක ගත්තොත් නම් තෘතීක විදිහටම ගන්න පුළුවන් මේක. මේක ගත්තොත් එහෙම පුළුවන්. ඒතකොට මෙතන කාණ්ඩ මේ කාණ්ඩ එකම විදිහට යන්නේ. මේකත් මේ කාණ්ඩ එකම විදිහට. දැන් මේකෙන් මේ කාණ්ඩ දිහාවත් මේ කාබන්ට මේ කාණ්ඩ දිහාවත් බලන්න එපා. මේ කාබන්ට මේ කාණ්ඩ දෙක බැලුවා නැති. මේ කාබන්ට මේ කාණ්ඩ දෙක බලන්න. එතකොට මේ කාබන්ට මේ කාණ්ඩ දෙක CH3 කාණ්ඩ දෙකක්. මේ කාබන්ගේ CH3 එක පෙනිල් කාණ්ඩය. ළමයි පෙනිල් කාණ්ඩයත් ඇත්තටම හොඳට ඉලෙක්ට්‍රෝන මුදා හරිනවා CH3 වගේ ඇල්කිල් කාණ්ඩයකට වඩා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඇතිවෙන්න තියෙන නිසා ඉලෙක්ට්‍රෝන මුදා හරින නිසා මේ හයිඩ්‍රජන්ගේ ආම්ලික ගතිය වැඩි. මේකට වඩා මෙයාගේ ආම්ලික නැ ඉවත් වෙන්නේ කොතනින්ද ළමයි? මෙතනින් ඉවත් වෙන්නේ. එහෙනම් දීප්ත බන්ධනය හදාගන්න කොතනින්ද? මෙතනින් මේක යනවා. ජලන්න. ඒතොර මෙහෙන් නෙවෙයි දීප්ත බන්ධනය. හැබැයි මෙතනින් දීප්ත බන්ධනය හදාගන්නේ නැද්ද? හදා ගන්නවා සුළු ඵලයක්.
මෙතනදී ඊට පස්සේ මේක හදාගන්න ඊටත් වඩා සුළු ඵලයක් විදිහට හැම වෙලේම මතක තියාගන්න සුළු ඵලයක් නැතුව නෙවෙයි හොඳේ. හරි අපි ඇල්කොහොල් වල කියන්න හදිස්සිය වීඩියෝ එක අවසන් කරේ ඇල්කොහොල් වල තව එතන කියන්න දෙයක් කියනවා නම් මේ සල්ෆියුරික් අපිට කලින් හම්බුණ අවස්ථා ගොඩකනේ. තේරුණාද? අපි බලමු සල්ෆියුරික් දැනට හම්බෙලා තියෙන අවස්ථා ටික. මතක් කරලා ගමු. එකක් තමයි ඇල්කීනයකට ගොඩාක් ඈත අතීතයක තේරුණාද? ඇල්කීනයකට අපි සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මොත් මොකක්ද වෙන්නේ ළමයි? මෙතන CH3 වෙලා මෙතන CH2 වෙලා මෙතන SO2 OH මතකයි නේද? ඒක අපි හදිමුද මේක මේ අසමමිතික ඇල්කීනයක් නේද? ඒක ලස්සනයි. ඔකට තවත් ලස්සනයි. දැන් ළමයි OSO3 OH කොහෙටද දෙන්නේ මාකෝනිකොෆ් නීතියට අනුව ධනාරෝපණය අඩු තැනට එන්නේ. තේරුණාද? එහෙනම් OSO3 OH එන්නේ මෙතෙන්ට එන්නේ H එක. තේරුණා? අනේ ඉතින් මේවා තනියෙන් කරලා පුරුදු වෙන්න ඕනේ නැත්තම් ළමයි මේවා ළමයින්ට එපා වෙලා යන යෝගනික. තේරුණා? H2SO4 වල H එකයි අනිත් එක HSO4 minus යන්නේ කොතෙන්ද දාලා කියන්නේ එතෙන්ට තේරුණා දෙවෙනි පහරදී පළවෙනි පහරදීම කරන්නේ H+ පළවෙනි පහරදී කරන්නේ සල්ෆියුරික් කර්බනේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝෆිලික් ආදේශ ආකලනය තමයි ළමයි තනුක දැම්මොත් මෙතෙන්ට එන මොකද්ද එතෙන්ට එන්නේ OH එකක් පැහැදිලිද තනුක සල්ෆියුරික් දැම්මොත් ඉතින් දැන් මම කියලා දුන්නේ ඒක මතක නැද්ද ළමයි ඇල්කොහොල වලින් ඇල්කීන ගන්න දාන්නේ සල්ෆියුරික් නේ මෙතෙන් දාන්නේ මොකද්ද එතෙන්ට දාන්නේ මොකද්ද සාන්ද්‍ර H2SO4 දාලා රක් සල්ෆියුරික් වලින්ම ඒ ගේම් එක ගන්න ඇල්කීනයෙන් ඇල්කොහොල ගන්නෙත් සල්ෆියුරික්මයි ඇල්කොහොලෙන් ඇල්කීනිය ගන්නෙත් සල්ෆියුරික්මයි හරි අනිත් එක සල්ෆියුරික් ගත්ත එස්ටරීකරණ ප්‍රතික්‍රියාවට ඇල්කොහොලයයි කාබොක්සිලික් ආම්ලය එකතු කරලා එස්ටරයක් හදන එක. ඒක මේකටත් එක්ක පෑහෙන්නේ නැති හින්දා ඒක ලියන්නේ නැහැ. ඔතන සටහන කියලා සටහන නැත්නම් වැදගත් කියලා මෙන්න මේක ඉඳගෙන පට ගාලා හරිනේ දැන් රත් කරන්න ඕනේ තමයි 170ට වගේ රත් කරනවා ඇලුමිනියම් ඔක්සයිඩ් දැම්මොත් ඊට වඩා රත් කරනවා 350ට වගේ හරි එහෙනම් ලියා ගන්න තමයි අර ආම්ලික කතන්දරේ මම කිව්වද මතක නැහැ. ආම්ලික කතන්දරේ කිව්වේ නැත්තම් මෙන්න මේ පොඩි කෑල්ල ලියා ගන්න. මෙන්න මේ පොඩි කෑල්ල ලියාගත්තේ නැත්තම් ලියාගත්තා නම් ලියන්න එපා. හරිද? ඇල්කොහොල් වල ආම්ලික H යනවා කියලා කියන්නේ. හරි. එතකොට ලියන්න ඇල්කොහොලයක් විජලනයේදී OH සමග ඉවත් වෙන්නේ OH ට බැඳුණු කාබන්ට OH බැඳුණු කාබන්ට යාබද කාබන්හි හයිඩ්‍රජන් පරමාණුවකි. ඇල්කොහොල විචලනයේදී ඉවත් වන්නේ OH කාණ්ඩය සමග OH බැඳුණු කාබන්ට යාබද කාබන්හි හයිඩ්‍රජන් පරමාණුවකි. මෙම හයිඩ්‍රජන් පරමාණුව ආම්ලිකය
සංයෝගයේ OH බැඳුණු කාබන්ට සංයෝගයේ OH බැඳුණු කාබන්ට යාබද කාබන් පරමාණු වල OH බැඳුණු කාබන්ට යාබද කාබන් පරමාණු වල ආම්ලික හයිඩ්‍රජන් කිහිපයක් ඇතිනම් ඉවත් වන්නේ වැඩියෙන් ආම්ලික H පරමාණුවයි ඉවත් වෙන්නේ වැඩියෙන් ආම්ලික H පරමාණුවයි. ලියාගන්න ළමයි ඊළඟ මාතෘකාව 1 2 4 1 2 4 ලියාගන්න ඇල්කොහොල් වල ඔක්සිකරණය 1 2 4 ඇල්කොහොල් වල ඔක්සිකරණය ඇල්කොහොල් ඔක්සිකරණය කරන්න යන්නේ ළමයි ඒක ඇටට ලියාගන්න 1 2 4 යට ලියන්න ඇල්කොහොල් ඔක්සිකරණය කළ හැකි ප්‍රතිකාරක කිහිපයක්ම ඇති අතර ඇල්කොහොල් ඔක්සිකරණය කළ හැකි ප්‍රතිකාරක කිහිපයක්ම ඇති අතර ඔක්සිකරණයෙන් ලැබෙන ඵලය තීරණය වන්නේ ඔක්සිකරණයෙන් ලැබෙන ඵලය තීරණය වන්නේ ඇල්කොහොලයේ ප්‍රාථමික ද්විතීක තෘතීක ස්වභාව මතය ඇල්කොහොලෙන් ලැබෙන ඵලය තීරණය වන්නේ ඇල්කොහොලයේ ප්‍රාථමික ද්විතීක තෘතීක ස්වභාව මතය. පැහැදිලිනේ? ලියාගන්න. එහෙනම් ප්‍රාථමික ද්විතීක තෘතීක කියලා කඩන්න වෙනවා ළමයි. ඉතින් අපි ආයෙ මාතෘකාව ලියනවා 1 2 4 1 2 4 1 ලියාගන්න ප්‍රාථමික ඇල්කොහොල එකකට ලියාගන්න H+ KMnO4 කමාවක් H+ ඩයික්‍රෝමේට් කමාවක් H+ CrO3 කමාවක් H+ CrO4 වැනි ප්‍රතිකාරක හමුවේ H+ KMnO4 H+ ඩයික්‍රෝමේට් H+ chromic oxide CrO3 H+ chromate CrO4 වැනි ප්‍රතිකාරක හමුවේදී ප්‍රාථමික ඇල්කොහොල ඔක්සිකරණය වී අනුරූප කාබොක්සිලික් අම්ල ලබා දේ. ප්‍රාථමික ඇල්කොහොල් ඔක්සිකරණය වී අනුරූප කාබොක්සිලික් අම්ල ලබා දේ. කාබොක්සිලික් අම්ලය දෙනකොට තමයි මේක ළමයි මේ කාබන් ගාන වෙනස් වෙන්නේ නැහැ. ඒ තියෙන කාබන් C=OH එකක් වෙනවා. දැන් මේ ඇල්කොහොලේ තියෙන ප්‍රාථමිකයේ තියෙන ළමයි ඇල්කොහොලේ මැදනේ කොනේ තියෙන්නේ. කාබන්ගේ සංයෝගේ OH කොනේ තමයි තියෙන්නේ ප්‍රාථමික ඇල්කොහොලේ. ඒතර කොනේ තියෙනකොට ඒක කාබොක්සිලික් තියෙන කොනේමනේ. ඒතකොට ඇල්කොහොලේ මොකක්ද වෙන්නේ? කාබොක්සිලික් බවට පත් වෙනවා. CH3 අර කාබන් OH තියපු කාබන් මොකක් වෙනවද? COOH. තේරුණා? ඒකට මම වෙන එකක් දාන්නම්. මේකත් ළමයි මේ තෘතීක කියලා එහෙම වර්ධවා ගන්න එපා. මෙතන කාබන් OH බැඳුණු කාබන් අණුවනේ ළමයි තියෙන්නේ නේද? ප්‍රාථමික ද්විතීක තෘතීක වල. දැන් මෙතන H දෙකක් තියෙනවා. ඇල්කිල් කාණ්ඩ එකයි තියෙන්නේ. නිසා මේක ප්‍රාථමික. OH තියෙන්නේ සංයෝගයේ මැදන මේ OH තියෙන සංයෝගයේ කොනේ. ඒක නිසා ඒකටත් අපි දැම්මොත් මේ වගේ එකක්. මොකක්ද වෙන්නේ? COOH. CO2H කියලා ලියන්න පුළුවන් COOH කියලා ලියන්න පුළුවන්. පැහැදිලිනේ? ඒතර මේවා යන්ත්‍ර නෑ දැන් ඉස්සරහට එන යන්ත්‍ර ටික අඩුයි. නෙතුව නෙවෙයි ඉස්සරහට හොඳ යන්ත්‍ර තියෙනවා. හරි. ලියාගන්න. තව තියෙනවා ළමයි අපි ගමු බෙන්සීන් පෙනීවෙන එක. මෙතන පටරෝල ගන්න එපා. මෙන්න මේක කලින් දීලා තියෙනවා.
මමයි බෙන්සින් තිබ්බොත් එහෙම දැන් මේ බෙන්සයිල් ඇල්කොහොල් මේක කාබන් 3ක් තියෙන ඇල්කොහොලයක් මේවැය දුන්නොත් එහෙම බෙන්සින් වල හිටියොත් මතකයි නේද H+ KMN ඔක්කො දැම්මම කාබන් කීය හිටියත් අඩු වෙලා CWH කාණ්ඩයක් වෙනවා නේ ළමයි. මෙතන වෙන්නේ ඒක. ඒක මම උගන්වලා තියෙන්නේ. මේ උඩ එකයි මේකයි පටල ගන්න එපා. මේවා පෙනිල් කාණ්ඩ හිටියේ නෑ. යටේ පෙනිල් කාණ්ඩයක් ඉන්න පෙනිල්ට සම්බන්ධ වෙලා හිටියොත් මොකක්ද වෙන්නේ ළමයි? කිසි කතාවක් නෑ. මොකද CWH වෙනවා. මේකත් නවතින්නේ මොකක් වෙලාද? CWH මේ කාණ්ඩේ විතරක් CWH කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් ක්‍රම තියෙනවා දුබල ඔක්සිකාරකයක් දාලා මම ඒක කියලා දෙනවා තේරෙනවද? එතකොට මෙතන එහෙම කරන්න බෑ. හරිද? යක්. CWH. ඒක ලියා ගන්න. නෝඩ මොකක්ද තේරෙනවද? ලියා ගන්න. තව වාක්‍යයක් PCC පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් යන්න PCC වරන්න ඇතුළේ පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් වැනි මෘදු ඔක්සිකාරකයක් මගින් පිරිඩීනියම් ක්ලෝරෝ නැත්නම් PCC කියලා අපි මේ දිග නම ලියන්න බෑ ඊතල උඩින් දාන්නේ මොකක්ද ළමයි PCC කැපිටල් වල වැනි මෘදු ඔක්සිකාරකයක් හමුවේ ප්‍රාථමික ඇල්කොහොල ලබා දෙන්නේ ඇල්ඩිහයිඩයයි කියන ළමයි කාබොක්සිලික් දෙන්න තරම් යා ප්‍රබල නැහැ. තේරුණා? හතරනේ. 5 6 7 8 යන්න PCC මොකක්ද දෙන්නේ ප්‍රාථමික ඇල්කොහොලේ OH තියෙන අග කාබන්ගේ ඒ කාබන් ඇල්ඩිහයිඩින් ආතිනවා කාබොක්සිලික් දක්වා යන්නේ CH3 CH එතන CH3 CH මල්ලියමගේ මෙන්න මේ කාණ්ඩ මෙන්න මේ කාබන් උද මේ කාණ්ඩ නෑ මෙතන මේ කාබන් CH මෙතන ළමයි මොකක්ද වෙන්නේ ඒක ඇල්ඩිහයිඩ් අන්න කාබොක්සිලික් වෙන්නේ නෑ ඒක බෙන්සීන් හිටියත් නැතත් ළමයි මේක දුබලයි මේක මෘදුයි මෘදු ඔක්සිකාරකයක් දුබල ඔක්සිකාරකයක් හින්දා ළමයි H+ KMnO4 වගේ කාබොක්සිලික් වලින් නවත්තන්නේ නෑ PCC දැම්මහම හරි මැදින් නවතින්නේ ඇල්ඩිහයිඩෙන් නවතින්නේ මොකද්ද ලැබෙන්නේ බෙන්සල්ඩිහයිඩ් ලැබෙනවා මෙතනත් ළමයි මේ කාබන් ගාන ඉවත් වෙලා බෙන්සල්ඩිහයිඩ් ඉන්නේ නැහැ තේරුණාද එතන මේ කාබන් ගාන ඉවත් වෙලා මෙතෙන්ට ඇල්ඩිහයිඩ් නෙවෙයි ඉන්නේ KMnO4 දැම්මම නෙවෙයි KMnO4 දැම්මම මේ කාබන් ටික ඉවත් වෙලා මෙතනට CWH එනවා ඇල්ඩිහයිඩ් මෙතන ඇල්ඩිහයිඩ් නේ PCC මෘදුයිනේ ඒක නිසා මේ කාබන් ඉවත් වෙන්නේ නැතුව මෙතෙන්ට ඇල්ඩිහයිඩ් එක කිසි බයක් නැතුව ආට මේ වගේ පෙනිල් හිටියට බය වෙන්න දෙයක් නෑ ඔන්න ඔයගේ සංයෝගයක් ලබා ගැනීම හැකියාව නාවලකුත් මම ලියනවා ළමයි මේ මෙතිල් දැන් ප්‍රාථමික කිව්වට මෙතිල් ඇල්කොහොල් ගත්තේ නෑ නේද? ඉතින් මෙතෙන්ටම දාමු නේද මෙතිල් ඇල්කොහොලේ? හරි නෑ නැත්තා. මෙතිල් වල PCC දාමු. H+ KMnO4 දැම්මොත් නම් යා විනාශ වෙලා කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා දැන් මෙතන. නැත්තම් ෆෝමික් අම්ල ගන්නත් පුළුවන්. හරිද? එක පැත්තක් ඇල්ඩිහයිඩ් වෙලා අනිත් පැත්ත කාබොක්සිලික් වෙලා ෆෝමික් අම්ල විදිහට ගන්නත් පුළුවන්. H+ KMnO4 දැම්මත් PCC දැම්මොත් ඇල්ඩිහයිඩ් නේද මෙන්න මෙයාද. PCC හරි යටින් ලියා ගන්න PCC යනු
ඒකත් කාබනික සංඥ නෑ ඒක අපි දාමුද පොඩි සැලකිය යුතු නැත්නම් වැදගත් කියලා තමයි වැදගත් ඒක පොයින්ට් දෙකක් තියෙනවා වැදගත් කියන එක යටතේ පොයින්ට් දෙකක් පළවෙනි පොයින්ට් එක ලියා ගන්න ඉහත ප්‍රතික්‍රියා රිඩොක්ස් ප්‍රතික්‍රියා වන අතර ඉහත ප්‍රතික්‍රියා රිඩොක්ස් ප්‍රතික්‍රියා වන අතර කාබෝ රිඩොක්ස් ප්‍රතික්‍රියා වන අතර ඇල්ඩිහයිඩ් ඇල්කොහොලය ඔක්සිකරණය වන විට ඇල්ඩිහයිඩ් ඇල්කොහොලය ඔක්සිකරණය වන විට දැමූ ප්‍රතිකාරකය පහත පරිදි ඔක්සිහරණය වේ. එවත් ඔක්සිහරණය වෙනවනේ. දැමූ ප්‍රතිකාරකය පහත පරිදි ඔක්සිහරණය වේ කියලා මොකද ළමයි 2 CR3 plus CR3 plus CR3 plus මොනවද ළමයි මේ හොල කහ තැඹිලි දම් අවර්ණ ඉතාලාරෝස ඒවත් ලියන්න ඒ පළවෙනි පොයින්ට් එක දැන් පළවෙනි පොයින්ට් එක දෙවෙනි පොයින්ට් එක ලියන්න PCC යනවා මෙන්න මේ සම්මුතිය ළමයි C6H5N plus CrO3 Cl minus V PCC යනවා C6H5N plus CrO3 minus V එතන එකකුත් තියෙනවා හරිනේ හරි අපි යන්න ද්විතීයික ඇල්කොහොල වලට යන්න ද්විතීයික ඇල්කොහොල යටතේ ලියාගන්න 1 2 4 2 1 2 4 2 ලියාගන්න ද්විතීයික ඇල්කොහොල ඒක යටතේ ලියාගන්න ඉහත සියලුම ප්‍රතිකාරක මගින් ද්විතීයික ඇල්කොහොල වලින් ලැබෙන්නේ ඉහත සියලුම ප්‍රතිකාරක මගින් ද්විතීයික ඇල්කොහොල වලින් ලැබෙන්නේ කීටෝනය කලින් බලමු ළමයි රිඩොක්ස් ප්‍රතික්‍රියාවද කියලා මම ඔක්සිකරණාංකය මොකද්ද ළමයි මෙහෙම ඔක්සිකරණාංකයක් ගන්න දෙන්නම සමානයි කාබන් මෙහෙන් H and H දාන මෙයා ඍණ H දාන මෙයා ඍණ එහෙනම් ඍණ දෙකක් එනවා මෙතනින් මෙයා ඍණ මෙයා ධන එනවා එහෙනම් මෙයාගේ ඍණ එකයි ඔක්සිකරණාංකය මෙතන ඔක්සිකරණාංකය ඍණ දෙක එතකොට ධන දෙකයි මෙතනින් ධන එකයි ධන තුන මෙතන ධන මෙතන ඍණ එකක් එනවා මෙතනින් ධන දෙකක් එනවා ධන එකයි දැන් තේරෙනවද ළමයි රිඩොක්ස් එකේ ඍණ එකේ ඉඳන් ධන 3 ඔක්සිකරණාංකය 4කින් වෙනස් වෙනවා ඍණ එකේ ඉඳන් ධන 3 කියන්නේ ඔක්සිකරණාංක 4කින් වෙනස් වෙනවා එතකොට මට කියන්න මොකක්ද වෙලා තියෙන්නේ ප්‍රබල ඔක්සිකරණය ඒකයි H+ KMnO4 ඩයික්‍රෝමික් ක්‍රෝමේට් වගේ බදා නමුත් ඍණ එකේ ඉඳන් ධන එක වගේ ඉලෙක්ට්‍රෝන දෙකක ඔක්සිකරණාංක දෙකකින් විතරක් වැඩි වෙන ප්‍රතික්‍රියාවක් එතකොට ඒකට PCC දැම්මම තේරුණා නේද හරි දැන් අපි යන් මේ කොටසට මේක අපි ලියාගමු මෙහෙම ද්විතීයික ඇල්කොහොල ළමයි ඒ කියන්නේ OH තියෙන්නේ කොතනද සංයෝගයේ මැද
මැද තියෙන්නේ. එතකොට මේකට දානවා මොකද මේ ද්විතීක ළම h එකක් තියෙනවා. h plus k වෙනකොට PCC දැම්මත් කමන්නේ ළමයි එකම වැඩි වෙන්නේ. h plus k වෙනකොට ඩයික්‍රෝමේට් ක්‍රෝමේට් CrO3 කවුරු දැම්මත් කොටෙම කියනවා දුබල ඔක්සිකාරයක් වෙන PCC දැම්මත් වෙන්නේ කීටෝනේ. මේකෙන් කාබොක්සිලික් වෙන්න බෑ ළමයි. අයි OH තියෙන්නේ මැදනේ. OH මැද තිබුණා නම් යාට වෙන්න පුළුවන් එතෙන්ද දිත්ත බන්ධම එකක් ගහගන්න විතරයි නේ. CH3 මෙන්න මේ කාබන් මැද ඉන්න නිසා කාබොක්සිලික් වෙන්න බෑනේ මෙයාට. මෙහෙම CH3 එකක් තියෙනවා. කාබොක්සිලික් වෙන හැම වෙලේම කාබනික සංයෝගයේ කෙලවරක ඉන්නේ කෙනෙක්. දැන් මෙයා කෙලවරක නෙවෙයි ඉන්නේ. මෙතන පුළුවන් කීටෝනයක් කලින් විතරයි වෙන්න මේ. මෙතන ඔක්සිජන්ගේ දන්න දෙකයි ළමයි. දන්න දෙකයි ඔක්සිජන්. CH3C කීටෝන. කෙන්ටික මගෙන් නවතිනවා අර ඔක්සිකරණාංකේ තවත් වැඩි වෙලා අපි එන්නේ නැහැ කාබොක්සිලික් එක දක්වා. තේරුණා? ඒක නිසා PCC තිබුණත් ඇති. හරි. පටල ගන්න එකක් තියෙනවා. මම මෙන්න මේක දෙන්නම්. බෙන්සීන් එක ටිකක් පරිස්සම් වෙන්න. තම සංයෝගය මම ගන්නවා. ද්විතීක ඇල්කොහොලේ දාලා ද්විතීක ඇල්කොහොලේ දාලා එකම සංයෝගයක් ගන්නවා. ඒකට දාන්න H+ K මෙන්නෝ මේකට දානවා PCC. H+ K මෙන්නෝ PCC. PCC දුබල නිසා ළමයි මෙතන මොකක්ද වෙන්නේ? මෙයාගෙන් කීටෝනේ ලැබෙනවා වෙන්න මේ. PCC දුබල එක්කෙනෙක් නිසා කීටෝන ලැබෙනවා. නමුත් H+ K මෙන්නෝ කියන එක්කෙනා ප්‍රබල නිසා මෙතනින් කීටෝනේ එන්නේ ළමයි එන්නේ ආයි මොකද? ආයෙත් කාබොක්සිලික්. පටල ගන්න එපා ඒක නිසා මෙයා ද්විතීක ඇල්කොහොලයක් වුණාට පෙනිල් කාණ්ඩේ සම්බන්ධ වෙලා තියෙන හින්දා කාබොක්සිලික් දක්වා එනවා H+ KMnO4 දැන්. මේ H+ KMnO4 වලින් කාබොක්සිලික් දෙන්නේ නැති එකම එක්කෙනා ඉන්න ළමයි තෘතීක එක්කෙනෙක් ඉන්නවනේ මෙතන. තෘතීක එක්කෙනෙක් තෘතීක ඇල්කොහොලයක් නෙවෙයි. මෙන්න මේ ඇල්කිල් කාණ්ඩ තුනක් සම්බන්ධ වෙලා හිටියොත් එයාගේ ඔක්සිකරණය වෙන්න බෑ යාට. තේරුණා? ඒ නිසා දැන් මෙතන මේ ද්විතීක ඇල්කොහොලයක් H+ KMnO4 දැන් ලැබෙන්නේ සිලබල මේ කලින්ම උගන්වලා තියෙන. ඉතින් ළමයි මේවා පාඩම් කරගන්න ඕනේ නැතුව බෑ තේරුණාද? අනේ උගණි කතරින් නම් එපා අමුද ප්‍රතිකාරක වැඩි අයියෝ ඒ කාරිනවා එහෙම කියලා අතරින් එපා වුණා තේරුණා හරිනේ නලියා ගන්න එකේ දෙකේ හතරේ තුන ලියා ගන්න තෘතීක ඇල්කොහොල එකේ දෙකේ හතරේ තුන තෘතීක ඇල්කොහොල ලියාගන්න එකේ දෙකේ හතරේ තුන ලියාගන්න තෘතීක ඇල්කොහොලයට ලියාගන්න තෘතීක ඇල්කොහොල ඉහත ප්‍රතිකාරක මගින් ඔක්සිකරණය වන්නේ නැත තෘතීක ඇල්කොහොල ඉහත ප්‍රතිකාරක මගින් ඔක්සිකරණය වන්නේ නැත ඔක්සිකරණය නොවේ ළමයි ඇයි ළමයි මෙයාට දැන් වාම හිතන්නකො දැන් 3 දෙනෙක් කාබන් බැඳී හිටියන් දැන් මෙයාගේ මේ කාබන් මත 4 දෙනෙක් ඉන්නවා මෙයාට දැන් දිත්ත බන්ධන හදන්න කීටෝන අරමුණ ඒවා හදන්න බෑ ඒතකොට රේඛා 5ක් වෙනවනේ තේරුණාද ඔයා හිතුවොත් එහෙම දැන් මෙතන මෙහෙම කරන්න පුළුවන් කියලා මෙහෙම හැදෙන්න කාබන්ට රේඛා 5යි අෂ්ටකයේ පනිනවා එහෙනම් මෙතන ළමයි මොකද්ද වෙන්නේ ඔක්සිකරණය වෙන්න බෑ තෘතීක ඇල්කොහොල වලට අඩුම එක්කෙනෙක්වත් හයිඩ්‍රජන් හිටියොත් අඩුම එක්කෙනෙක්වත් හයිඩ්‍රජන් හිටියොත් අන්න මෙයත් එක්ක අර OH එක ඉවත් වෙලා ගිහිලා ඔක්සිකරණයක් වෙලා කීටෝනිය හදන්න පුළුවන් පැහැදිලි නේද අන්න ඒකයි මේකේ රසායනය ළමයි තෘතීක වලට තවදුරටත් ඔක්සිකරණය වෙන්න බෑ මේ தত্ত্বය යටතේ තේරෙනවද ලියන්න නමුත් මේවා ඔක්සිකරණය කර නමුත් මේවා ඔක්සිකරණය කළ හැකි වෙනත් ප්‍රතිකාරක ඇත නමුත් මේවා ඔක්සිකරණය කළ හැකි වෙනත් ප්‍රතිකාරක ඇත ඒවා මගින් සංයෝගය විනාශ වේ ළමයි පටල ගන්න තැන් දෙකක් දාන්නේ මේ මේකත් ප්‍රතිකනේ
පෙනී කාණ්ඩයක් හිටියොත් ත්‍ෘතීකනේ දැන් දාන h+ කියමින්. වා. දැන් මෙයාට වැඩක් නෑ ළමයි මේ ත්‍ෘතීක මේ කතන්දරේ වැඩක් නෑ OH එකක් ඉන්න නිසා මෙයා මොකද වෙන්නේ? දැන් මෙතන කාණ්ඩ 1 2 3ක් තියෙන ත්‍ෘතීක ඇල්කොහොලයක් තමයි මේක. ත්‍ෘතීක ඇල්කොහොලයක් වුණාට පෙනිල්ට සම්බන්ධ නිසා මේ කාණ්ඩෙන් මොකද වෙන්නේ? මේ කාණ්ඩම යන්න කිව්වේ COOH then මෙතන දාන්න මම PCC දැම්මම උඩරිම දෙන්නේ ළම ඇල්ඩිහයිඩ් එකක් හරි කීටෝනයක් හරි PCC දැම්මම මේ PCC ද මේ ඔක්කොම යන්න කියලා කාබොක්සිලික් දෙන්න බෑ PCC කවදාවත් කාබොක්සිලික් හදන්නේ නැහැ ළම ඒක නිසා මතක තියාගන්න මෙතන මොකක්ද වෙන්නේ ප්‍රතික්‍රියාවක් වෙන්න බෑ මෙතන මෙයාගෙන් ඇල්ඩිහයිඩ් එකක්වත් කීටෝනයක්වත් කාබොක්සිලික් අම්ලයක්වත් හදන්න බෑනේ මෙයාගෙන් තේරුණාද ඒක නිසා PCC දාලා වැඩක් නැහැ හැබැයි මෙයාගෙන් කාබොක්සිලික් එකක් හදන්න පුළුවන් ඔක්කොම ඉවත් කරලා මේ ඔක්කොම ඉවත් කරලා එක කාබන් එකක් තියාගෙන ඔයාට පුළුවන් කරන්න. ඒකට හැබැයි KMN පුදාන්න ඕනේ. එහෙනම් මේක වෙනවා. මෙතන මොකක්ද කියන්නේ? ප්‍රතික්‍රියාවක් නැත කියලා කියන්නේ. මෙතන ප්‍රතික්‍රියාවක් නැත. හොඳට මේ ටික තේරුම් ගන්න ළමයි. මේ පැටල් ලියා ගන්න. පැටලුම් කියනවා නම් කරුණාකර අහන්න. තේරුණා? හරි. ඔය 1 2 3නේ. අදාළ නැති එක්කෙනෙක් දෙන්නම් මෙතෙන්ට අදාළ නැහැ. තේරුණාද? ඒකත් ලියා ගන්න හැබැයි ත්‍ෘතීක ඇල්කොහොලයක් නම් නෙවෙයි මම ලියන්නේ. තේරුණා? අංක 4 කියලා ලියාගෙන මාට ඔක්කොම පැහැදිලිලා එන්නේ. අංක 4යි මම අංක 5කුත් දෙන්න. හරිද? අංක 4යි 5යි දෙන්න ගලින් පහත ප්‍රතික්‍රියා දෙකද පෙර උගන්වා ඇත කියලා ලියනවා. පහත ප්‍රතික්‍රියා දෙකද පෙර උගන්වා ඇත. ප්‍රතික්‍රියා දෙක නෙවෙයි ළමයි ලියන්න පාද ප්‍රතික්‍රියා තුනද පාද ප්‍රතික්‍රියා තුනද කියලා ලියාගන්න h+ KMN පොදම්මත් මොකද්ද ප්‍රතික්‍රියාවක් නැත මේ ඇල්කොහොල් එහෙම නෙවෙයි ඇල්කොහොල් පාඩමක් උනාට මේක මෙතෙන්ට ගත්තොත් ලේසි වලට ඔක්කොම උඩට යනවා මේ ත්‍ෘතීක කාණ්ඩයක් මේක ඇල්කොහොලයක් නෙවෙයි මේ ත්‍ෘතීක කාණ්ඩයක් බැඳලා තියෙනවා ත්‍ෘතීක ඇල්කිල් කාණ්ඩයක් බැඳලා තියෙනවා බෙන්සීන්ට. එතකොට මෙයාට බෑ ඔක්සිකරණය කරන්න. මෙයාට පුළුවන් මේ කීටෝනට තවදුරටත් ඔක්සිකරණය වෙන්න පුළුවන්. කීටෝනට ඔක්සිකරණය වෙලා H+ KMN පො දැම්මොත් මොකද COOH වෙනවා. උතන ඇල්ඩිහයිඩ් එකක් හිටිය COOH. මෙන්න අර පස්වෙනි එකට ලියා ගන්නවා මෙන්න මොකද? ඇල්ඩිහයිඩ් එකක් ඉඳලා H+ KMN එක මාක් කරනවා කියලා ලියා ගන්න. COOH එක ලියා. හැබැයි PCC දාලා වැඩක් නැහැ නේ උඩ තේරුණා. PCC නම් මේකට දාලා වැඩකුත්ම නැහැ. මොකද KMN ෆෝල්ඩ් කරන්න නැති එක PCC වලින් කරන්නෙම නෑ. මේවා PCC වලට පුළුවන් උඩරිම ඇල්ඩිහයිඩ් එකක් හරි කීටෝනයක් හරි හදන්න විතරයි. දැන් හැදිලා තියෙන්නේ. කීටෝනේ හැදිලා තියෙන්නේ. යාට PCC දැම්ම කියලා වැඩක් වෙන්නේ නැහැ. ඇල්ඩිහයිඩ් හැදිලා තියෙන්නේ. යාට PCC දාලා වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? මෙතන KMN ෆෝ දැම්ම නම් යමක් කරගන්න පුළුවන්. මොකද ඇල්ඩිහයිඩ් කීටෝනේ යවන්න පුළුවන් කවුරු දක්වාද? කාබොක්සිලික් එක දක්වා යන්නේ හැකියාවක් තියෙන. ඒක නිසා මේ වැඩේ වෙනවා මෙතන. පැහැදිලි නේද? හැබැයි බෙන්සින් ඉන්නෝනේ බෙන්සින් නැතුව නම් ඔක කරන්න බෑ හොඳේ. තේරුණා නේ? පැහැදිලිද ළමයි? මෙහෙමයි ඕක දැන් අපි දැන් පරිවර්තන අපි කරා 42ක් විතර දැන්. උත්තර ටිකත් මම දැම්මා. කට්ටිය චෙක් කරගන්න නැති. පරිවර්තන කරන ඊළඟ වීඩියෝ එකේ තව පරිවර්තන ටිකකට අපි යනවා. තේරුණා? කරුණාකර කියන්න දෙයක් තියෙනවා. හරිද? එකක් තමයි සතියට එක පේපර් එකක් දෙනවා. ඒක කරන්න ළමයි. සතියට පේපර් එකක් දෙනවා. දැන් වැඩ ගොඩයි තමයි මම දන්නවා. ඔයාලට ක්ලාස් ගොඩ ගහලා තියෙන කියලා මම හොඳට බලනවා. ඔයාලට එපා වෙලා ඇත්ත කියලා මම දන්නවා. තේරුණා? එතකොට කොහොම හරි වෙලාවක් හොයන්න කෙමිස්ට්‍රි වල සතියට එක පේපර් එකක් කරන්න. මේ පේපර් එක කරලා ඒක අප්ලෝඩ් කරන්න ඕනේ. මම උත්තර බලන්න නෙවෙයි. ඔයා කරාද කියලා දැනගන්නයි අප්ලෝඩ් කරන්නේ. තේරුණාද? ඔයා අප්ලෝඩ් කරාට පස්සේ මම ඔයාලට ආන්සර්ස් ටික එවනවා. ගෲප් එකට දානවා ආන්සර්ස් ටික.
ඒවා චෙක් කරගෙන ඒවා වැරදි තියනව නේද? වැරදි වුණාට පස්සේ ඔයා මොකද කරන්නේ? වැරදි ටික මට පොඩ්ඩක් කියන්න. හැමෝම කියන්නේ හැම වැරද්දම කියන්න ඕනේ නැහැ. පුළුවන් ටික උත්තර බලලා තේරුම් ගන්න. ඒකෙත් වැරදි ටිකක් තියෙනවනේ. අන්න ඒවා අපි සාකච්ඡා කරලා තව වීඩියෝ එකක් දාන්න. ඒකට පේපර් එකට එක වීඩියෝ එකක් දාන්න. තේරුණා? එහෙමයි වැඩේ කෙරෙන්න ඕනේ. හින්දා සතියට පේපර් එකක් අනිවාර්යෙන් කරන්න ඕනේ. පේපර් පස්සේ වෙන ටික කරන්න ඕනේ. සතියට දාන වීඩියෝ 6ක් හෝ ඊට වැඩියෙන් දාන්න පුළුවන්. 6 අඩුම දානවා. අවම 6ක් දානවා. ඔය ඊට වැඩි. හරි. ඒතකොට සතියට එක වීඩියෝ එකක් බලන්න හවසට ඒක වෙන් කරගන්න බලන්න. තේරුණා? සතියට නෙවෙයි දවසට. පැයයිනේ පැය දෙකක් විතර යන්න පුළුවන්. ඉතින් බලනකොට හරිද? සහ ඊට පස්සේ දැන් ඔයගලන්ට දෙන වැඩ ළමයි මම ඔයාලට තහනම් කරා. ළමයි කීප දෙනෙක්ට තහනම් කරා කවුද කියලා දන්නේ නැහැ. හරිද? අනුගෙන් අහගන්න එපා කියන එක තහනම් කරා. මොකද යාළුවගෙන් අහගන්න එක හොඳයි. අහගන්න එක සමහරට ඒක හේතු වෙන්න පුළුවන් යහපතට නෙවෙයි අයහපතට අහගන්න එක. තේරුණාද? ඔය යාළුවගෙන් අහගන්නකොට සමහරට උත්තරේ විතරයි අහගන්න. උත්තරේ බලාගෙන යාළුවන්ට උත්තරේ යපන් කිව්වම උත්තරේ වෙනවා. ඔය උත්තරේ බලන්න ඔහේ ලියනවා. ඒක සාර්ථක නෑ. මොකද ඔයා ඉගෙන ගන්න නෑ නේ තමයි. ඒක නිසා කරුණාකර පේපර් එකක් කරද්දී යාළුවගෙන් අහන්න බෑ. උත්තරේ එවන්න කියලා කියන්නත් බෑ. උත්තරේ එවන්න කිව්වම එයා උත්තර යවන්නත් බෑ. ඒකත් වැරදි. හොඳේ ඔයා යාළුවට කරන ලොකුම අයහපත කවුරු හරි යාළුවෙක් උත්තරේ එවන්න කිව්වහම ඔයා උත්තරේ යවන එක. තේරුණාද? උත්තරේ යවන එක කෙනෙක් දැනගන්න ඕනේ කියන මසක්. උත්තරේ යවුවටම වැඩක් නෑ. උඹ ඉගෙන ගන්නේ නෑ. මොකද්ද කරන්නේ? උඹ ෆොටෝ ගහලා ඉවරලා ඒ ටික බලාගෙන හේල් කියලා උත්තර ටික යවන එක විතරයි ගන්න සර්ට්. ඒක නිසා ඒක නෙමෙයි වෙන්න ඕනේ. තේරුණාද? එහෙනම් ආයේ පේපර් එකක් කරද්දී යාළුවගෙන් අහන එක මම තහනම් කරනවා පන්තියේ. ඊට පස්සේ මේ පරිවර්තන තියෙනවනේ. පරිවර්තන ටික කරනකොට ළමයි තනියෙන් කරන්නේ. ආයේ යාළුවගෙන් අහනවා මචං උත්තරේ ඔපන් චෙක් කරන්න ඒ වැඩක් නෑ. මම උත්තර දානවනේ. සතියක් අගට පරිවර්තන අර පොතේ අලුතෙන් ගත්ත පිටු එක සිස්ස පුතේ පරිවර්තන ටික තනියෙන් කරන්නකොල්ල බැරි ඒවා තියෙනවා නම් අහන්න ෆොටෝ එකක් ගහලා ඉවන්න සර් මෙන්න මේක තේරුණා කියලා ඊට පස්සේ මම ආයෙ ගහලා ෆොටෝ ගහලා ඉවරන උත්තර ටික ඒව චෙක් කරලා වැරදි තියෙනවා නම් තේරෙන්නේ නැති තියෙනවා නම් අහන්න ඕනේ මගේ තේරුණා හරි නෑ ඒව යාළුවගේ හොර අමන්නේ තේරුණා ඒ කියන්නේ පේපර් එකක් කරලා ඉවරුණාට පස්සේ යාළුවගෙන් අහන්න ඕනේ දෙයක් අහන්නේ යාළුවා කියලා තේරුණා පේපර් එකක් කරලා ඉවරුණාට පස්සේ ලකුණු දුන්නට පස්සේ තේරුණා මම මාකින් ස්කීම් එකේ වුවට පස්සේ ඒව චෙක් කරලා බලද්දි ඔයාලට තේරෙනවා දැන් මේ ගාන වැරදි වහදලා තියෙනවා. යාළුවන්ගෙන් ඇහුවෙත් නෑ වහදලා තියෙන වැරදි. ඒතකොට ඔයාලට එක්ක මගෙන් අහන්න පුළුවන්. නැත්තම් යාළුවෙක්ගෙන් අහන්න පුළුවන්. අන්න අවසරය දීලා තියෙන්නේ. යාළුවන්ගෙන් අහන්න අවසරය දීලා තියෙන්නේ කොයි වෙලාවටද? පේපර් එක කරන වෙලාවට නෙවෙයි. පේපර් එක කරලා ඉවර වෙලා උත්තරත් හම්බ වෙලා උත්තර චෙක් කරලා වැරදි ගණන් තියෙන්නේ. අන්නේ වැරදි නම් යාළුවන්ගෙන් අනිවාර්යෙන් අහන්න යාළුවන්ගෙන්. තේරුණා? යාළුවන්ගෙන් උපරිම ගන්න පුළුවන් සහයෝගය ගන්න. තේරුණා? නිකන් දී කියන්න එපා මචං ෆොටෝ ටික එවපන් උත්තරවල. ඒක ඉගෙන ගැනීමක් නෙවෙයි ළමයි. කරුණාකරලා අවංක වෙන්න මම මේ කියන ස්ට්‍රැටජි එක පාවිච්චි කරන්නේ නැත්තම් වැඩේ අමාරු වෙන්න පුළුවන්. විභාගෙ එන්න ලඟ වෙනවා. කොරෝනාත් ඩිංග ඩිංග ලොකු වෙනවා. කාලේ ඩිංග ඩිංග මත තියෙනවා. දන්නේම නැතු එක්සෑම් එක ලඟ වෙනවා. තේරුණාද? එතකොට මම පොඩි කතාවක් කියන්නම්. ඉස්සර දෙහෙකට විතර කලින් හරිද? ජනිස්සට හිටිය එක්තරා ගෝලිය අපි දැන් කතා කරනවානේ ගෝලියෝ ගැන. එක්තරා ගෝලියෙක් මගේ අපේ බෝඩි මේ මැට්ස් කරන්නේ එක්කෙනත් එයාට මැට්ස් කරනවා තේරුණාද? එතකොට දක්ෂ ළමෙක් ඉතින් ජනිතයිල කියනවා ගිය පාර ෆේල් එයා. මේ පාර ෆේල්. ඉතින් මං කිව්වා ඉතින් මේ පාර කොහමද කියලා. මේ පාර try කරන්නේ ඒ තුනකට යන්න. ඒ ළමයා මේ පාර try කරන්නේ ඒ තුනකට යන්න. ඉතින් මගේ නියමයි කියලා දැන් මැට්ස් කරන එක්කෙනත් ඉගෙනත් කියනවා කියලා එහෙමයි මේ පාර හොඳට කැපුලා වෙනවා. ඒ තුනකට තමයි යන්න try කරන්නේ කියලා. මේ විභාගෙත් ලිව්වා. ඊය ප්‍රතිඵල එනකොට යාට තියෙන S3ක් තමයි. තේරෙනවද? එතකොට ජනිතර කේන්ති. ඇයි මේ ළමයා බොරු කරලා දින්නේ නම. තේරෙනවද? උගන්වනකොට ළමයා ඉඳලා තියෙනවා යාට තේරෙන විදිහට ඉඳලා තියෙනවා. දැන් ප්‍රශ්න තියෙනවා නම් අහන්නේ ඒ ළමයා සර්ට බොරු කරලා මම පේපර්ස් කරනවා මම ගෙදරදී වැඩ කරනවා. තේරෙනවද? මම ඒ තුනක් ගන්න ඉන්නේ. මේ මට සර් උගන්වන ටික තේරිලා තියෙන්නේ. ඒ වගේ විදිහට ළමයා බොරු කරනවා. ඒක නිසා ඒකෙන් එයාට අයහපතක් වෙලා තියෙනවා. කියන්න අර නටන්න වෙන්නේ එළියේ වගේ අනිවාර්යෙන් ඔයාට එක්සෑම් දවසේ තනියෙන් ලියන්න වෙනවා. එතකොට යාළුවෝ නෑ. කොපි කරන්න ගිහිල්ලා අවු වෙන්න එපා. වුණොත් එහෙම අවුරුදු ගානකට විභාගෙ තහනම් කරනවා. ආයෙ බරපතල කාරණයක් තේරුණා. ඒක නිසා දැන් මේ ප්‍රැක්ටිස් එක ගන්න තනියෙන් ලියන්න. ඉහළ ඉවරලා උත්තරේ වුණාට පස්සේ යාළුවන්ගෙන් අහගන්න එක වෙන දෙයක් නේ. ඒකට ඉගෙන ගන්නවා කියන පේපර් ගන්නකොට යාළුවන්ගෙන් අහන්න එපා වැඩක් නෑ. තේරුණා? කරුණාකර මම මේ කියන ටික ඔයාව රවට්ටන්න එපා ළමයි.
ඔයා යාළුවන්ගෙන් අහගෙන ඉවරලා අහගන්න නම් කමක් නෑ නේ යාළුවන්ගෙන් අහගන්න ඕනේ වා කරන්නේ යාළුවන්ට උත්තර ටික එවන්න කියලා ඒක බලාගෙන ලියන එකනේ කරන්නේ මම පැහැදිලිවම දන්නවා මට කියන්න පුළුවන් කවුද කොපි කරන්නේ කවුද උත්තර දෙන්නේ කියලා මම දන්නවා තේරෙනවද මම හාගෙක් නෙවෙයිනේ ළමයි මම කැරට් කන හාගෙක් නෙවෙයි මට තේරෙනවා ඒක බලද්දි මට තේරෙනවා මේ උත්තර ටික බලද්දි අපෝ මේ ඒ ළමයට වැරදිච්ච ටිකක් මූ එහෙමම ලියලා තේරෙනවා වැරදිච්ච ටික ඒතකොට පැහැදිලිවම කොපි කරේ කාගෙන්ද කොපි කරේ කවුද කියලා එක තේරෙනවා ඒක මම පන්ති කියලා පෞද්ගලිකව කිව්වට පන්ති කිව්වේ නෑ නේ ලිපිට නේද පෞද්ගලිකව කිව්වා යා මෙහෙම එකක් කරලා තියෙනවා එහෙම මම කියලා තියෙනවා දැන් ඒක මම තහනම් කරනවා කාගේ හොඳටද මගේ හොඳට නෙවෙයි ඔබේ හොඳටයි මම ඒක කරන්නේ තේරුණාද කොපි කරන එක මම තහනම් කරන්නේ ඔබේ හොඳට ඔයාම තීරණය කරන්න තහනම් කරාට හොරෙන් කරන්න පුළුවන් දැන් ඒක ඔයාගේ වැඩක් ඔයා තීරණය කරන්න හොරෙන් කොපි කරනවද මට සර්ට හොරෙන් ආයෙ කොපි කරනවද ආයෙ යාළුවෙන් අහන ගන්නවද කියලා ඔයා තීරණය කරන්න මම කියන්නේ ඔයාගේ හොඳට මම බනින්නේ නැහැ තේරුණාද ආයෙ කොපි කරාට මම එහෙම බනින්නේ මම බැලලා එහෙම නෑ නේ තේරුණාද වැඩක් නෑ මම පැනවීමක් කරන්නේ නෑ ඔයාට මම පනවන්නේ මට පැනවීම පුරුදු නෑ තේරුණාද ඒක මගේ දහමෙන් එන එකක් තේරුණාද ඒයි පස්සිකෝ එන්න බලන්න හොඳයි නම් ඉන්න හොඳ නැත්නම් යන්න ඒයි පස්සේ ඒව බවල ඒව දැන් මම කියන්නේ තේරුණාද මම ඔයාලට මෙහෙම තහනම් කරනවා ඔයා ඒක කරනවා නම් කරන්න ඔයාගේ හොඳටයි කියන්නේ තේරුණාද කරුණා කරලා ළමයි තනියෙන් කරන්න ඕන වැඩ ටික බැරි ඒවා ටික අහන්න බැරි ඒවා පස්සේ යාළුවගෙන් නැත්තම් මගෙන් අහන්න හින්දා අනිවාර්යෙන් සතියට දෙන එක පේපර් එකක් එක තනියෙන් කරන්න මේ පරිවර්තන දෙනකොට ඒ පරිවර්තන ටික තනියෙන් කරන්න අනිවාර්යෙන් තනියෙන් කරන්න පැහැදිලි හරි අපි යම් ළමයි P නෝට් අංක 2 ඒක නිසා ඔයාව රවට්ට ගන්න එපා තේරුණාද ඔක්කොටම පොඩි කාලයක් තියෙන මහන්සිලා තනියෙන් නිදි මරාගෙන වැඩ කරලා විභාගයට යන්න ගිහලා තනියෙන් ලියලා එන්න. එතකොට ප්‍රතිඵලය ඇවිල්ලා තියෙන්නේ නිකම්ම නැත්තම් ඔයා වැඩ කරනවා කියලා මට පෙනේ වාට පේපර් වලට ලකුණු තියෙනවා කියලා මට පෙනේ බලද්දි ඔයා කොපි කරලා ගත්ත ලකුණු. එක්සෑම් එකට එද්දි මොකද්ද වෙන්නේ? ලකුණු නැහැ. ඒ කියන්නේ ඔයා මට බොරු කරලානේ. තේරුණාද? ඒකෙන් වැඩක් නැහැ. කාටද වැඩක් නැත්තේ? ඔයාටයි වැඩක් නැත්තේ. පැහැදිලි? හරි එහෙනම් ලියන්න ළමයි පීනෝල් කියන්නේ මොකද්ද ළමයි? හරි එතකොට පීනෝල් කියන්නේ OH එකේ කියන එක පීනෝල් කාම්බ රුෂ්ණත්වයේදී ඝණයක් විදිහට තියෙන ළමයි නිර්වර්ණ ඝණයක් විදිහට පීනෝල් තියෙන්නේ හැබැයි වාතයට නිරාවරණය කරලා තිබුණොත් එයා රෝස පාට ලා රතු පාට ද්‍රාවණයක් බවට පත් වෙනවා. ඉතින් අපි ඉස්කෝලේදී පීනෝල් ගන්න ගියා බලද්දී අපි ප්‍රැක්ටිකල් කරනවා පීනෝල් ඝණය නෙවෙයි අපිට තිබුණේ රෝස පාට ද්‍රවයක් ලස්සන ද්‍රවයක් විදිහට තමයි අපිට හම්බුනේ කියලා වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. වාතයේ තියෙන ජල වාෂ්ප එක්ක ප්‍රතික්‍රියා කරනවා නම් කියනවා තමයි අවද්‍රාවක කියලා. මොකද්ද? අවද්‍රාවක. එහෙනම් පීනෝල් කියන්නේ අවද්‍රාවක කියලා. තේරුණාද? ගෙදර තියෙන සීනි ළමයි කැට වෙන් වෙලා තිබුණට හුලං වැදිලා නැහැ නේවට. තේරුණාද? ඔයා විනාඩි 5ක් විතර බෝතලේ ඇරලා තියලා සීනි ටික එළියට ගත්තොත් බලන්න මොකද සීනි ඇලෙන්න පටන් ගන්නවා. සීනි කැට එකිනෙකට ඇල්ලලා තියෙනවා අතෙත් ඇලෙන්න පටන් ගන්නවා. ඇයි ඒ වාතයේ තියෙන ජල වාෂ්ප උරාගෙන එයා දිය වෙන්න පටන් ගන්නවා. එහෙනම් සීනි වලට අපි කියනවා අවද්‍රාවකයි කියලා. තේරුණාද? ගෙදර තියෙන ලුණු වලටත් ඔය වැඩේ එනවා. ලුණු කියන්නේ කවුද? NaCl. ලුණු බෝතලෙත් මොළදික ඇලෙන්නේ නැහැ. හොඳ වෙන් වෙච්ච ඔරිජිනල් ලුණුද? නියම ලුණු ඔයගොල්ලෝ කාලවල දැන් අරන් තියෙනවනේ එහෙමත් තියෙනවා කඩවල. හරියට වෙන් වෙච්ච කුඩු තියෙනවා. මේ කුඩු ඇලෙන්නේ නැහැ. තේරුණාද? මේ හොඳ නැති ටිකක් බාල එක තමයි ඇලෙන්නේ. හරි. සුපිරි ලුණු මං කියන්නේ සුපිරි ලුණු ඇලෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක වාතයට නිරා කරලා තිබුත් එහෙම විනාඩි 5ක් විතර උන් ඇලෙන්න පටන් ගන්නවා. විනාඩි 5ක් විතර වාතයට නිරවරණය කරලා තිබුණත් ඇලෙන්න පටන් ගන්නවා. හැබැයි අර සුපිරි ලුණු තියෙනවා නේද? ඒ හොඳම ලුණු එක නම් ඒත් ඇලෙන්නේ නැහැ. ඒත් වාතයට නිරාවරණය කරලා එහෙම ඇලෙන්නේ නැහැ. තේරුණාද? ගෙදර තියෙන ලුණු එහෙම වෙනවා. ඇයි ඒ ළමයි ලුණු අවද්‍රාවක නිසාද? නෑ ළමයි ලුණු අවද්‍රාවකයි. ඒකට හේතුව මේ ලුණු කියන්නේ NaCl නේ. මේ NaCl අවද්‍රාවක නෑ ළමයි. ඒ කියන්නේ NaCl ජල වාෂ්ප අවශෝෂණය කරගැනීම කියන්නේ එයා තනින් ඉන්න එකක්. හැබැයි ලුණු ගන්න අපි මුහුදු ජලයේ තව සංයෝග තියෙනවා. MgCl2 තියෙනවා. දැන් මැග්නීසියම් ක්ලෝරයිඩ් අන්නේ ඒ සංයෝගයේ අවද්‍රාවක ගුණ දක්වනවා. එතකොට ලුණු නිෂ්පාදන ක්‍රියාවලියේදී සම්පූර්ණයෙන් සංශුද්ධ NaCl නෙවෙයි තියෙන්නේ. ඒකේ තව මැග්නීසියම් ක්ලෝරයිඩ් ස්වල්පයකුත් තියෙනවා. වාගේ ගෙදර තියෙන ලුණු බෝතලේ
NaCl අමතරව මැග්නීසියම් ක්ලෝරයිඩ් ස්වල්පයක් තියෙනවා. අන්‍ය අවද්‍රාවකයිනේ. ඒක නිසා තමයි බෝතලේ ඇරියට පස්සේ මොකක්ද වෙන්නේ? වාතය අවශෝෂණය කරලා වාතයේ ජල වාෂ්ප අවශෝෂණය කරලා ලුණු දිය වෙලා යන්නේ. අවද්‍රාවක උඩ දක්වන්නේ. ඒක නිසා NaCl අවද්‍රාවකද නැහැ. හැබැයි ගෙදර තියෙන ලුණු අවද්‍රාවක අර හොඳම ලුණු එකේ MgCl2 අයින් කළ නිසා එයා අවද්‍රාවක ලුණු දක්වන්නේ. එහෙනම් අවද්‍රාවක කියන තේරෙනව නේද? පීනෝල් කියන සංයෝගය ළමයි පිලිස්සුම් ඇති කරන ගුණයක් තියෙනවා. ඒ කියන්නේ අතේ එහෙම ගෑවුනොත් පිච්චෙනවා. ඒ කියන්නේ පිච්චෙන කියන්නේ හැම යනවා තුවාල වෙන ගතියක් තියෙනවා. ඒකට උදාහරණ මම කියන්න ඔයගොල්ලෝ අඹ කාලේ ඇති, කජු පූලම් කාලේ ඇති මම හිතන්නේ. අමු අඹ කනකොට එහෙම ඒවා කිරි තියෙනවා නේද ළමයි. ඒ අඹ කිරි වල තියෙන පීනෝල්. එතකොට මොකක්ද වෙන්නේ? ඔයාලා දන්නවා අමුවෙන් අඹ කෑවොත් එහෙම කට වණ වෙනවා කියලා කියනවා. කට තුවාල වෙනවා. ඒක නිසා අමු අඹ කෑවොත් කිරිත් එක්ක අපි අනිවාර්යෙන් කට හොදන්න ඕනේ සබන් දාලා. හරි. පීනෝල් යවන්න පුළුවන්. නිකන් වතුරෙන් හේදුවට හරියන්නේ නැහැ. ඒ ළමයි වතුරෙන් එක්ක පීනෝල් පෑහෙන්නේ නැහැ. තේරෙනවද? පීනෝල් කියන එක්කෙනා ජලයේ දිය වෙන්නේ නැති සංයෝගයක්. ඇයි? පීනෝල්ගේ ජල බීතික කාණ්ඩයේ පෙළී කාණ්ඩයේ ජල බීතික ස්වභාවය වැඩි. OH කුඩා කාණ්ඩයන්නේ. එතකොට ජලයත් එක්ක සෑහෙන්න සෑහීමකට පත්විය හැකි තරම් OH බන්ධන හදන්නේ. ජලයේ දිය වෙන්න නම් හොඳට OH බන්ධන හදාගන්න. හයිඩ්‍රජන් බන්ධන හදාගන්න. ජලයත් එක්ක හයිඩ්‍රජන් බන්ධන හදන්නේ නැද්ද? නෑ හදන OH කාණ්ඩයක් ඉන්න හදන එක මදි. ජල බීතික කාණ්ඩ ලොකු නිසා ඒකින්ද පීනෝල් ජලයේ දිය වෙන්නේ නෑ. ස්තර විදියට වෙන වෙලා තියෙන්නේ. ජලයත් එක්ක පෑහෙන්නේ නෑ. තේරුණාද? ඒක නිසා තමයි කජු කිරි එහෙම ගෑවුනහම වතුරෙන් හොදලා වැඩක් නැත්තේ. ඔයාලා හරි පැහැදිලි නේද? අපි හිතමු දැන් එකම වර්ගයේ ද්‍රාවකයක් අනිත් වර්ගයේ ද්‍රාවකකින් වාට යවන්න පුළුවන්. ඔයා හිතනවා ගෙදරදී වර්ග කනවා. වර්ග කනකොට කොහොල්ල තියෙනවනේ. කොහොල්ල යවන්න දැන් ගෑවෙනවා. වාතේ හැමතැනම ගෑවෙනවා. ඊට පස්සේ වර්ග කාලේ වුණාට පස්සේ කොහොල්ල යවන්නේ කොහොමද? වතුරෙන් යවන්න බෑනේ කොහොල්ල. වතුරෙන් යවන්නේ නැත්තේ ළමයි H2O කියන්නේ ද්‍රවීය ද්‍රාවකයක්. කොහොල්ල කියන්නේ හයිඩ්‍රෝකාබනයක්. තේරුණාද? ඒ කියන්නේ නිර්ද්‍රව්‍ය සංයෝගයක්. නිර්ද්‍රව්‍ය සංයෝගයක් ජලයත් එක්ක පෑහෙන්නේ ද්‍රව්‍ය නිසා. ඒක නිසා ජලයෙන් හේතුවට කොහොල්ල යවන්න බෑ. කොහොල්ල යවන්නේ කොහොමද? එක්ක පොල් කුඩු වලින් අතුල්ලනවා. නැත්තම් මොනවාද? පොල් තෙල් වලින් නැත්තම් කෙරොසින් මොනවාද? හයිඩ්‍රෝකාබන මොනවාද? භූමි තෙල් වලින් යවුවට පස්සේ අන්න පොල් තෙල් යනවා. පොල් තෙල් යනවනේ කොහොල්ල යනවා. ගියාට පස්සේ අන්තිමට සබන් දාලා හොදනවා දැන්. ඔය අතේ පොල් තෙල් ගාවනවා. පොල් තෙල් වතුරෙන් හොදන්න පුළුවන්ද? බෑනේ. පොල් තෙල් අතේ ගෑවුනොත් වතුරෙන් යවන්න බෑ ළමයි. එහෙනම් අපි ඒකට පාවිච්චි කරන්නේ දැන් පිඟන් එහෙම හොදන්න තෙල්නේ දැන් බැදුමක් හදලා ඉවරලා ආච්චිම හොදනකොට වතුරෙන් හේතුවට වැඩක් නැහැ. අපි ඒව යන්නේ වීම් වගේ පාවිච්චි කරනවා. තේරෙනවද? මම හිතන්නේ පැහැදිලි වාට. ඉතින් පොල් තෙල් යවන්න බැරි ජලයත් එක්ක පෑහෙන්නේ නැති නිසා පොල් තෙල් නිර්ද්‍රවීයයි ජලය ද්‍රවීයයි. තේරෙනවද? හරි ළමයි. එහෙනම් ලියාගන්න. එතකොට මෙයා අවර්ණ ස්පටික රූපී ද්‍රවයක් විදිහට තියෙනවා. එහෙනම් ලියන්න පීනෝල් අවර්ණ ස්පටික රූපී ද්‍රවයක් ලෙස පවතී. පීනෝල් අවර්ණ ස්පටික රූපී ද්‍රවයක් ලෙස පවතී. වාතයට නිරාවරණය වූ විට ලා රතු පැහැ ද්‍රවයක් බවට පත් වේ. වාතයට නිරාවරණය වූ විට ලා රතු පැහැ ද්‍රවයක් බවට පත් වේ. තවද පීනෝල් අවද්‍රාවකයකි. හරි. වෙනම ඡේදයක ලියාගන්න. පීනෝල් සමෙහි ස්පර්ශ වුවහොත් පිලිස්සුම් ඇති කරන අතර වහාම Br2 දියරෙන් සේදිය යුතුය. දැන් වදන්න කිරි කඩු වල එවන් තියෙන ළමයි ඉස්කෝලේ පීනෝල් පාවිච්චි කරන්න ඕගොල්ලන්ට පරීක්ෂණ තියෙනවා. ඒක පරීක්ෂණ කරනකොට අත් එහෙම ගාගන්න එපා. අතෝ ගාගත්තොත් මොනවද ඒ කරන්නේ? බ්‍රෝමින් දියර වලින් තමයි ඒවා හොදලා යවන්නේ. දැන් ගෙදරදී කඳු කිරි ගෑවුනා කියලා බ්‍රෝමින් දියර ගෙදර නැහැ. මේකින්ද තමයි අපි බෝල් සෙල් ටිකක් ගාලා එහෙම යවන්නේ. පැහැදිලි නේද? ඊට පස්සේ ලියන්න කජු කිරි අඹ කිරි වල පීනෝල් අඩංගුයි. කජු කිරි අඹ කිරි වල පීනෝල් අඩංගුයි. හරි. ඊට පස්සේ ලියන්න පීනෝල් වෙනම ඡේද වලින් කියන්නේ පීනෝල් වල පෙනිල් කාණ්ඩය ජල බීතික නිසා
පීනෝල් වලට පීනෝල් වල පීනෝල් වල පෙනිල් කාණ්ඩ ජල භීතික නිසා පීනෝල් වලට ජලයේ දියවීමට තරම් ප්‍රමාණවත් පීනෝල් වලට ජලයේ දියවීමට තරම් ප්‍රමාණවත් H බන්ධන සාදාගත නොහැක. ජලයේ දියවීමට තරම් ප්‍රමාණවත් H බන්ධන සාදාගත නොහැක. එබැවින් පීනෝල් ජල අද්‍රාව්‍ය වේ. එබැවින් පීනෝල් ජල අද්‍රාව්‍ය වේ. නමුත් ඇල්කොහොල ඊතර වැනි සංයෝගවල හොඳින් දියවේ. නමුත් ඇල්කොහොල ඊතර වැනි සංයෝගවල හොඳින් දියවේ. යටින් ලියාගන්න ද්‍රවාංකය සමානයි 43යි සෙල්සියස්. එහෙනම් ගාණයක් කියලා තේරෙනව නේද? කාම උෂ්ණත්වය අපි 30යි කියලා ගමු. 30 දී ගාණයක් ළමයි. 43 රක් කරොත් තමයි ද්‍රවයක් වෙන්නේ. ලියන්න ද්‍රවාංකය 43යි සෙල්සියස්. තාපාංකය 182යි සෙල්සියස්. මේ පීනෝල් ජලය සමග H බන්ධන හදන්න ඕනේ නේද? මම ලියාගන්න ළමයි. හරි. ලියාගන්න. පීනෝල් වල ආම්ලිකතාව. පීනෝල් වල ආම්ලිකතාව දෙකේ තමයි කලින් පොඩි මාතෘකාවක් තියෙනවා ලියාගන්න. මම මොහේ කියාගෙන ගියා මට කියන්න බැරි වුණා ළමයි උඩ මාතෘකාවක් දෙකක් තියෙනවා. එකක් තමයි අපි ඔය කතා කරන්නේ පීනෝල් වල භෞතික ගුණ ටිකනේ කතා කරේ. භෞතික ගුණේ ඉන්න ළමයි මෙහෙම වැටෙන්න ඕනේ. දෙකේ එක පීනෝල් වල ගුණ දෙකේ එක පීනෝල් වල භෞතික ගුණ මොකද්ද? අංක 2 පීනෝල්. හරිද? අංක 2 පීනෝල් මේකත් ඇඳගන්න පැත්තකින්ද? අංක 2 පීනෝල් දෙකේ එක පීනෝල් වල ගුණ දෙකේ එක පීනෝල් වල භෞතික ගුණ ඒක තමයි දැන් මම කියලා දුන්නේ. හරිද? දැන් මේක කොහෙන් හරි ලෝවාගෙන ලියන්න. දැන් අපි යනවා දෙකේ එකේ දෙකට. පීනෝල් වල ගුණ යටතේ එක කතා කරනවා පීනෝල් වල භෞතික ගුණ දෙක දැන් පද පීනෝල් වල ආම්ලිකතාව ගැන ලියගන්න. මොකද්ද? දෙකේ එකේ දෙක පීනෝල් වල ආම්ලිකතාව. ඒකට ලියාගන්න. පීනෝල් වල OH බන්ධනයේ ද්‍රව්‍ය ස්වභාව නිසා පීනෝල් වල OH බන්ධනයේ ද්‍රව්‍ය ස්වභාව නිසා ආම්ලිකතාවක් ඇත. පීනෝල් වල OH බන්ධනයේ ද්‍රව්‍යතාව නිසා ආම්ලිකතාවක් ඇත. ඒවා අග්‍රස්ත ඇල්කයින වලට සහ ඇල්කොහොල වලට වඩා ආම්ලිකය. ඒවා අග්‍රස්ත ඇල්කයින වලට සහ ඇල්කොහොල වලට වඩා ආම්ලිකය. තේරුණානේ? හරි. ආයි වෙනම ඡේදික ලියාගන්න. ඇල්කොහොල සහ පීනෝල් වල ජල විච්ඡේදනය පහත පරිදිය. ඇල්කොහොල සහ පීනෝල් වල ජල විච්ඡේදනය පහත පරිදිය. ඔයාලට තේරුම්න්නේ නැහැ මේ ප්‍රතික්‍රියා ගැන එච්චර. මේ හොඳට අහු වෙනවා තව වැඩි කල් යන කලින්. මෙන්න මේ ජල විච්ඡේදනය නිසා තමයි මාත්‍ර H+ මුදා හැරලා ආම්ලික ගුණ දක්වන්නේ. මම ගත්ත ළමයි මෙතන අපි මීට ඩිංගකට කලින් කතා කරපු ඇල්කොහොලයයි දැන් කතා කරන පීනෝලයයි දෙකම OH කාණ්ඩ තියෙන සංයෝග දෙකක්. ජලයට දැම්මහම අපි ගන්නවා ජලයත් එක්ක ජල විච්ඡේදනය වෙනවා ජලයේ අයනීකරණය වෙනවා කියලා ප්‍රතික්‍රියාවක්. මෙන්න මේ H2O වල මොකක්ද කරන්නේ? මේ OH වල H එක දුන්නාමනේ ආම්ලික වෙන්නේ ප්‍රෝටෝනේ දුන්නානේ. ඒ ප්‍රෝටෝනේ ගන්නවා ජලය. එතකොට පීනෝල් අම්ලයක් විදිහට හැසිරෙනවා. ප්‍රෝටෝනේ H2O ගත්ත නිසා H2O භාෂ්මයක් විදිහට හැසිරලා H3O+ හදනවා. තේරුණාද? මෙන්න සංයෝග. මේ දෙක ලියා ගන්නකො ඔයාලා. ඔන්න මේ ප්‍රතික්‍රියාව නැත්නම් මේ සමතුලිතය නිසා තමයි ළමයි මොකද්ද?
මාධ්‍යයට H+ මුදා හැරලා ආම්ලික ස්වභාවය ගැන අපි තර්ක කරනවා. පැහැදිලිද? හරි ඔය දෙක ලියා ගන්නවා. දැන් මෙහෙමයි කියන්නේ. දැන් මම මොකටද මේ එන්න හදන්නේ කියලා කියන්න. මම මේ එන්න හදන්නේ ඇල්කොහොල් වලට වඩා පීනෝල් ආම්ලිකයි කියලා කියන්නේ. මම මේ කියන්න හදන්නේ ඇල්කොහොල් වලට වඩා පීනෝල් ආම්ලිකයි. මම එතෙන්ට එන තර්කය කියලා දෙන්නම්. මෙන්න මෙහෙමයි කියන්නේ. ඇල්කොහොල් සහ පීනෝල් වල ජල විච්ඡේදනය පහත පරිදිය කියලා මේ දෙක ලියනවා. ඊට පස්සේ මම කියනවා මෙන්න මේ. දැන් මේ දෙකම සමතුලිතතාවනේ ළමයි. සමතුලිතතාව. හරි. එතකොට මේ උඩ සමතුලිතය ගත්තාම මේකට කියන ඇල්කොහොල් මේකට කියනවා ඇල්කොක්සයිඩ් ඇනයින්. මේකට කියනවා පීනෝල් පීනොක්සයිඩ් ඇනයින් කියලා. එතකොට ඇල්කොහොල් ඇල්කොක්සයිඩ් අයනය හදනවට වඩා පීනෝල් වලින් පීනොක්සයිඩ් ඇනයින් හදන්න කැමතියි කියලා මම කියනවා. පොයින්ට් එක ඇල්කොහොල් ඇල්කොක්සයිඩ් ඇනයින් හදනවට වඩා පහසුවෙන් පීනෝල පීනොක්සයිඩ් ඇනයින් හදනවා. අන්න එතකොට ආම්ලිකයි කියන්න පුළුවන් නේද? මෙයා හදන්නේ අකමැත්තෙන්. මෙයා හරි කැමැත්තෙන් පහසුවෙන් වැඩිපුර හදන නිසා මාධ්‍යයට H+ දෙන එක නිසා ආම්ලිකතාවය වැඩි කියලා කියනවා. මම මේ මොකටද එන්න හදන්නේ? මෙයාට වඩා මෙයා ආම්ලිකයි කියලා කියන්න හදන්නේ. ලොකු කතන්දරයක් තියෙනවා උතන. ඒක කියලා දෙන්න ඕනේ ඔයාලට. තේරෙනවද? එහෙනම් මොකද්ද කියන්නේ? පළවෙනි පොයින්ට් එක ජල විච්ඡේදනයේ පහත පරිදිය කියලා මේක ලියාගත්තා. ඊට පස්සේ ලියනවා මොකද්ද? ඇල්කොහොල් මගින් ඇල්කොක්සයිඩ් ඇනයින් හදනවට වඩා පහසුවෙන් මෙයා හදනවා. එහෙනම් ලියාගන්න ඊළඟ වාක්‍ය. ඇල්කොහොල් මගින් ඇල්කොක්සයිඩ් අයනය සදනවාට වඩා ඇල්කොහොල් මගින් ඇල්කොක්සයිඩ් අයනය සදනවාට වඩා පහසුවෙන් පීනෝල් මගින් පීනොක්සයිඩ් ඇනයින් සාදයි. පීනෝල් වලින් පීනොක්සයිඩ් ඇනයින් සාදයි. තේරුණාද? ඊළඟ වාක්‍ය එයට හේතුව මම කියන්නේ ඒකට හේතුව. දැන් මෙයා හදන එක අකමැතිනේ. මෙයාගෙන් මෙයා හදන්න කැමතිනේ. එහෙනම් මට කියන්නේ මේ දෙන්නකින් ස්ථායිතාව මොකද්ද? ඇල්කොහොල්ද ස්ථායි ඇල්කොහොල්නේ. පීනෝල්ද ස්ථායි පීනොක්සයිඩ් ඇනයින්ද ස්ථායි. මෙයා ස්ථායි. ඒකනේ හදන්නේ යාව. එහෙනම් ඊළඟ පොයින්ට් එක මොකද්ද? පීනෝල් වලට වඩා පීනොක්සයිඩ් ස්ථායි කියලා කියනවා. මොකට සාපේක්ෂවද? ඇල්කොහොල් වලට සාපේක්ෂව ඇල්කොක්සයිඩ් ඇනයින් ස්ථායීතාව හා සසඳනකොට පීනෝල්ට වඩා පීනොක්සයිඩ් ඇනයින් ස්ථායීතාව ඉහළයි. පටල ගන්න එපා. මම මේ කියන එක තාර්කිකයි. හරිද? ඔළුවට දාගත්තාම හරි. මොකද්ද මම කියන්නේ? ඇල්කොහොලයි ඇල්කොක්සයිඩ් ඇනයින් දෙන්නගේ ස්ථායීතාවක් තියෙනවා නේද? උඩ ප්‍රතික්‍රියා මෙහෙට වෙන එක නැඹුරු නෑ. මෙහෙට වෙන්නේ අකමැත්තෙන්. ඒ හේතුව මෙයාට වඩා මෙයා යම්කිසි ස්ථායීතාවක් දක්වනවා කියලා හිතමු. මෙයාට වඩා යම්කිසි ස්ථායීතාවක් දක්වනවා ඊටත් වඩා වැඩි ස්ථායීතාවක් මෙයාට වඩා මෙයා ස්ථායීතාවක් දක්වනවා. ඒකනේ මෙයාට වඩා නැඹුරු පහළට තියෙන. ඊළඟ පහළ වාක්‍යය ආයෙත් ලියන්න. මෙයට හේතුව ඇල්කොහොල් වලට සාපේක්ෂව ඇල්කොහොලයට මෙයට හේතුව ඇල්කොහොලයට සාපේක්ෂව ඇල්කොක්සයිඩ් ඇනයින් දක්වන ස්ථායීතාව. මෙයට හේතුව ඇල්කොහොලයට සාපේක්ෂව ඇල්කොක්සයිඩ් ඇනයින් දක්වන ස්ථායීතාව හා සසඳන විට ඇල්කොහොලයට සාපේක්ෂව ඇල්කොක්සයිඩ් ඇනයින් දක්වන ස්ථායීතාව හා සසඳන විට ඇල්කොහොල් වැරදුනානේ පීනෝල්නේ හා සසඳන විට ගොඩක් වචන තියෙන්නේ පැටලෙන්නේ. මෙයට හේතුව ආයි මුලින්ද කියන මෙයට හේතුව ඇල්කොහොලයට සාපේක්ෂව ඇල්කොක්සයිඩ් ඇනයින් දක්වන ස්ථායීතාව හා සසඳන විට පීනෝලයට සාපේක්ෂව
පීනොක්සයිඩ් ඇනායනයේ දක්වන ස්ථායිතාව ඉතා ඉහළ වීමය. පීනෝලයට සාපේක්ෂ පීනොක්සයිඩ් ඇනායනය දක්වන ස්ථායිතාව ඉතා ඉහළ වීමය. එබැවින් පීනෝල් වඩා පහසුවෙන් එබැවින් පීනෝල් වඩා පහසුවෙන් එත්‍රියෝ ප්ලස් මුදාහරි එබැවින් පීනෝල් වඩා පහසුවෙන් එත්‍රියෝ ප්ලස් මුදාහරමින් වඩා ස්ථායි පීනොක්සයිඩ් ඇනායනය සාදයි. පීනෝල් එත්‍රියෝ ප්ලස් මුදාහරමින් වඩා ස්ථායි පීනොක්සයිඩ් ඇනායනය සාදයි. කොහොම කිව්වටත් බෑ. ඔක තව ලස්සන. දැන් මේක අහන්න පුළුවන් නෑ. මේක ලස්සනටම පොතේ තියෙනවා. මේ ආම්ලිකතාව වැඩි. මෙතන ලස්සනට තියෙනවා. අපි ගමු පීනෝල් වල සම්ප්‍රයුක්ත පීනෝල් වල සම්ප්‍රයුක්ත व्यूह गमु පීනෝල් වල සම්ප්‍රයුක්ත ව්‍යුහ ගත්තාම සම්ප්‍රයුක්තය පරිවර්තනය ගත්තොත් නම් තමයි ඔයාලට තේරෙන්නේ. මේ එක සැරේ වලින් එකක් මෙතෙන්ට එවලා මේ එක සැරේ වල එකක් මෙතෙන්ට යනවා. එතකොට මොකද්ද වෙන්නේ? මෙතෙන්ට මෙයාගේ මෙහෙම එකක් ආව නිසා මම ඔය ඉතල පස්සේ මම කරනවා. මෙයාගේ මෙතෙන්ට එකක් ආයෙන්ද මෙයා චිත්ත බන්ධනයක් වෙනවා. මෙයා ඔය එකක් වෙනවා. මේ H එක තියෙනවා. එක සැරේ යුගල් දෙකකින් එක යුගලයි ඉන්නේ. මෙයාට දැන් ධන ආරෝපණයක් එනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල මෙයා මතක දෙන නිසා මෙතන ඔහම ඇවිල්ලා මෙතන ඍණ ආරෝපණයක් එනවා. මේ දෙකට මොකවත් උනේ නැහැ. එතන ළමයි ව්‍යුහ පහක් එනවා. තේරුණා? අනිත් එක දැන් නම් තේරෙනවද? මේ ඉලෙක්ට්‍රෝන වල මේක මතක දීලා මේක උඩට යනවා. ආයෙ මොකද වෙන්නේ? ආයෙ ඔච්ච හදනවා. මේක දිත්ත බන්ධන තියෙන තැන් ටික මාරුලා. මේ සංයෝගයේ බලන්න දිත්ත බන්ධන තියෙන තැන් ටික මාරුලා තියෙනවා. මම එතකොට මෙන්න මෙයාගේ ඊතල දෙක මකනවා. මොකද සම්ප්‍රයුක්ත ව්‍යුහ වල ඊතල අඳින්නේ නැහැ. සම්ප්‍රයුක්ත ව්‍යුහ වල අඳින්නේ සම්ප්‍රයුක්තතාවය ඊතල විතරයි. ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ අඳින්නේ නැහැ. එතකොට අපි ඒකට කියන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ පරිවර්තනය කියලා කියනවා. හරි. ළමයි පීනෝල් ස්ථායි. පීනෝල් ස්ථායි යම් කිසි සංයෝගයක් සම්ප්‍රයුක්ත ව්‍යුහය හදනවා නම් ඒක ස්ථායි. මම ඒක හරියට කියලා දුන්නේ නැහැ තාම. තේරුණාද? බය වෙන්න එපා. කියලා දෙන්න. නමුත් යම් කිසි සංයෝගයක් සම්ප්‍රයුක්ත ව්‍යුහ හදනවා කියලා කියන්නේ ඒක ස්ථායි. තේරුණාද? ව්‍යුහ ගොඩක් තියෙනවා. හරි. එහෙනම් අපි ගමු පීනොක්සයිඩ්. ඇනායනයේ සම්ප්‍රයුක්ත ව්‍යුහ पीनॉक्साइड एनायन संपृक्त पीनॉक्साइड කියන්නේ ළමයි O माइनस කියන එක. නෝබලම්. දැන් පීනොක්සයිඩ් එනායනට පුළුවන් සංප්‍රයුක්තව දක්වන්න. පීනෝල් වලටත් පුළුවන්. පීනෝල් අම්ලයක් ලෙස හැසිරෙමින් H+ මුදා හැරියාට පස්සේ හැදෙන පීනොක්සයිඩ් එනායනයටත් संप्रयुक्त व्यूह දක්වන්න පුළුවන්. එයා මත ඍණාරෝපණයක් තියෙන එක කොහොම යවල මොකද වෙන්නේ? මෙතනට නිතරම නැවිලා මෙතන ටික සර යුගලක් ඇවිල්ලා මේ යුගල මෙතෙන්ට ඇවිල්ලා මෙන්න ඍණ. ඒ වගේ තනියෙන් ඇඳලා පුරුදු වෙන ළමයට තමයි මේවා හරියන්නේ තේරුණා. නිකන් තේරෙනකම් බලන් ඉඳලා බෑනේ. මම ඔහේ ඉන්නවාට තේරෙනකම් වැඩක් තියනවද? බෑ තේරුම් ගන්න ඕනේ නේද? නිතරදී වැඩ කළා
ඔන්න සංප්‍රයුක්ත ව්‍යුහට එක. හරි. දැන් මම කිව්ව නේද පීනෝල් වලට වඩා පීනොක්සයිඩ් ස්ථායි කියලා. පීනෝල් වලට වඩා පීනොක්සයිඩ් ස්ථායි නිසා තමයි පීනෝල් අම්ලයක් ලෙස හැසිරිලා H+ මුදා හැරලා පීනොක්සයිඩ් හදන්න ස්ථායි නැත්තම් වැඩේ කරන්නේ නැහැ. මෙයා ස්ථායි. ඒ කියලා මම කියන්නේ මේ සංප්‍රයුක්ත ව්‍යුහ දෙක බැලුවම ඔයාලට එක වගේ කියලා හිතෙන්නේ නැහැ ළම එක වගේ නෑ. දැන් පීනොක්සයිඩ් ධනායනයේ ඍණාරෝපණයක් කොහොමද තියෙනවනේ. එතකොට ඒ ඍණාරෝපණය ස්ථානගත වෙලා ඒක නිකන් පහකට බෙදෙනවා. ඒ ආරෝපණයේ ස්ථාන හැමතැනම බෙදුවා නිකන් පහෙන් එකක ආරෝපණයක් වගේ තියෙනවා හැමතැනම. එතකොට මොකක්ද වෙන්නේ ආරෝපණයේ අඩු වෙනවා. ආරෝපණය අඩු වෙනවා ස්ථාන. දැන් උඩ පීනෝල් වල සංප්‍රයුක්ත ව්‍යුහ දිහා බලන්න ළමයි පීනෝල් වල මෙතන ආරෝපණයක් නැහැ. ඉතින් වාට ඉතින් හොඳට ස්ථායි කියලා. ඉතින් ළමයි මේ සංප්‍රයුක්ත ව්‍යුහත් එයාට නෑ ඉතින්. පීනෝලුත් සංප්‍රයුක්ත ව්‍යුහ හදනවා. එයි මං කිව්වේ බෙන්සීන් සංප්‍රයුක්ත ව්‍යුහ හදනවා කියලා. එයා සංප්‍රයුක්ත ව්‍යුහවල මුහුමක් නේ ළමයි. ඒක නිසා පීනෝලුත් සංප්‍රයුක්ත ව්‍යුහ හදනවා. නිකන් ඉන්නේ නැහැ. ඒ බෙන්සීන් වල අර්ථ දැක්කී. ඉතින් පීනෝල් මේ විදිහට ඉන්නනා ස්ථායි තමයි ආරෝපණයකුත් නෑ. නමුත් ඉන්නේ නැහැ මේ. මෙයා සංප්‍රයුක්ත ව්‍යුහ හදාගන්න නැහැ. මොකෙලෙම පිට බන්ධන මාරු වෙවි තේරුණාද? එතකොට මේ සංප්‍රයුක්ත ව්‍යුහ ටික. එතකොට වාට තේරෙන අර උදාසීන සංයෝගේ ධනාරෝපණිකුයි ඍණාරෝපණිකුයි වෙන් වෙලා මේ ධන එකකුයි ඍණ එකකුයි වෙන් වෙලා උදාසීන එක ධනයි ඍණයි වෙන් කරලා ගන්නවා කියලා කියන්නේ ඒක අවස්ථාවයි. නා උඩ සංප්‍රයුක්ත ව්‍යුහ වලට වඩා යට එක පැහැදිලිවම ස්ථායෝ දෙක ඇඳ ගන්නවා. ඔය දෙක ඇඳ ගන්න. ඔය මාතෘකා ලියලා දෙක ඇඳගෙන ලියා ගන්න. පීනෝල් වල සංප්‍රයුක්ත ව්‍යුහවල යන පීනෝල් වල සංප්‍රයුක්ත ව්‍යුහවල ධන සහ ඍණ ලෙස ආරෝපණ වෙන්වීමක් ඇතිවන අතර පීනෝල් වල සංප්‍රයුක්ත ව්‍යුහවල ධන හා ඍණ ලෙස ආරෝපණ වෙන්වීමක් ඇතිවන අතර පීනොක්සයිඩ් අයනයේ සංප්‍රයුක්ත ව්‍යුහ ඇතිවීමේදී පීනොක්සයිඩ් අයනයේ සංප්‍රයුක්ත ව්‍යුහ ඇතිවීමේදී තිබෙන ඍණ අයනයම ආරෝපණය තිබෙන ඍණ ආරෝපණයම විස්ථාපනය වනවා මිස තිබෙන ඍණ ආරෝපණයම විස්ථාපනය වනවා මිස ධන සහ ඍණ ලෙස ආරෝපණ වෙන්වීමක් ඇති නොවේ. ධන සහ ඍණ ලෙස ආරෝපණ වෙන්වීමක් ඇති නොවේ. තේරුණා? ධන සහ ඍණ ලෙස ආරෝපණ වෙන්වීමක් ඇති නොවේ. ආයි වෙනම ඡේදයකට ලියන්න. එබැවින් සංප්‍රයුක්තතාව මගින් හොඳ වාක්‍ය. එබැවින් සංප්‍රයුක්තතාව මගින් පීනෝල් දක්වන ස්ථායීතාවට වඩා එබැවින් සංප්‍රයුක්තතාව මගින් පීනෝල් දක්වන ස්ථායීතාවට වඩා පීනොක්සයිඩ් ඇනායනය වරහන තුල ලියා ගන්න මෙහෙමත් කියනවා. පීනේට් කියලා. පීනේට් අයනය වරහන තුල පීනොක්සයිඩ් අනායනය නැත්නම් පීනේට් අයනය දක්වන ස්ථායීතාව ඉහළය. පීනේට් අයනය දක්වන ස්ථායීතාව ඉහළය. එබැවින් ඉහත දෙක සමතුලිතය. එබැවින් ඉහත දෙක සමතුලිතය දකුණට බර වී ඇති අතර එබැවින් ඉහත දෙක සමතුලිතය දකුණට බර වී ඇති අතර ඇල්කොහොල වල මෙවැනි ආචරණයක් නැත. ඇල්කොහොල වල මෙවැනි ආචරණයක් නැත. හරිද? තමයි උදේට අංක දා ගන්නවද මේ ROH then H2O RO minus then H3O plus මේකට එක දාන්න පීනෝල් වල එකට දෙක දාන්න. එතකොට වාක්‍ය සම්පූර්ණයි.
මේ ඇල්කොහොල් වල ඔහොම ආචරණයක් සම්ප්‍රයුක්ත විව ආචරණයක් නැහැ. පීනෝල් වල එහෙම සම්ප්‍රයුක්ත විව ආචරණයක් අපිට ලස්සනට පැහැදිලි කරන්න පුළුවන්. පීනෝල් වලට වඩා පීනේට් අයනය ස්ථායී. එහෙනම් ඒක ඇතිවෙන්න කැමති කියලා තේරෙනවද? ඒක නිසා තමයි ඊට සමතුලිතතාවයේ දකුණට බර වෙලා තියෙන. අන්තිමට කියනවා ඇල්කොහොල් වල එහෙම ආචරණයක් නැහැ. තේරෙනවද? එහෙනම් හරි. වෙනම ලියා ගන්න. පීනෝල් මගින් නිල් ලිට්මස් රතු පැහැ ගන්නවයි. පීනෝල් මගින් නිල් ලිට්මස් රතු පැහැ ගන්නවයි. ඇල්කොහොල හෝ අග්‍රස්ත ඇල්කයින ලිට්මස් පරීක්ෂාවට පිළිතුරු දීමට තරම් ආම්ලිකතාවක් නැත. අග්‍රස්ත ඇල්කයින සහ ඇල්කොහොල ලිට්මස් පරීක්ෂාවට පිළිතුරු දීමට තරම් ආම්ලිකතාවක් නැත. එහෙනම් ඊළාට ලියන්න ළමයි 2 දැන් 2 1 ඉවරයි ළමයි. පීනෝල් වල ගුණ ඉවරයි, භෞතික ගුණ යාම්ලිකතාවය කතා කරා. එහෙනම් අපි යන් 2 2 ලියන්න. පීනෝල් වල ප්‍රතික්‍රියා. එක ලියන්න. ඕයිරක් H බන්ධනය. පටවගා ලියාගන්න පොඩි දේවල්. 2 1 ලියාගන්න. ඕයිරක් H බන්ධනය. ඒකන දැන් පීනෝල්ගේ බන්ධන දෙක කඩන්න පුළුවන් එහෙම ඒව තියෙනවා නම් පීනෝල්ගේ OH බන්ධනය බිඳින එක අතු බන්ධනය. ලියන්න ඕයිරක් H බන්ධනය බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියා. ඕයිරක් H බන්ධනය බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියා. ලියන්න 2 2 1 1. ලියන්න සක්‍රිය ලෝහ සමග. සක්‍රිය ලෝහ සමග එක. මේවා හරිය ලේසි ළමයි. පීනෝල් ආම්ලික නිසා සෝඩියම් එක ප්‍රතික්‍රියා කරනවා නේද ළමයි? O minus Na plus එදලා H2 දෙනවා. දැන් හරියම සරලයි මේක තේරෙනවද? අග්‍රස්ත ඇල්කයිනත් ඕක කරා නම් ඇල්කොහොලත් ඕක කරා නම් පීනෝල් ඊට වඩා ආම්ලික එකේ පීනෝල් මේක කොහොමද කරනවා? එහෙනම් සක්‍රිය ලෝහ සමග කියලා මේක ලියාගන්න. දෙකේ දෙක ලියාගන්න. සෝඩමයිට් සමග මොකද්ද ළමයි? OH එක මොකද්ද? NH2 එක ඇමෝනියා පිට කරන්න ඕනේ. ලියාගන්න O minus Na plus දැන ඇමෝනියා ලියාගන්න. හරිනේ. හැබැයි ළමයි මේකේ තව එකක් තියෙනවා. දැන් අග්‍රස්ත ඇල්කයින වල ඇල්කොහොල් වල ඔතනින් නැවැත්තුවානේ. එතන තියෙනවා තව එකක් ළමයි. අන්න මෙයා එන්නේ ඔය චෙක් ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් ලියාගන්න 2 2 1 3 ලියාගන්න. 2 2 1 3 ලියාගන්න. එන්නේ ඔය සමග 2 2 1 3 ලියාගන්න. එන්නේ ඔය සමග ඒකට ලියාගන්න. අග්‍රස්ත ඇල්කයින හෝ ඇල්කොහොල NaOH සමග ප්‍රතික්‍රියා කිරීමට තරම් ආම්ලිකතාවක් නොදක්වයි. අග්‍රස්ත ඇල්කයින සහ ඇල්කොහොල NaOH සමග ප්‍රතික්‍රියා කිරීමට තරම් ආම්ලිකතාවක් නොදක්වයි. නමුත් පීනෝල් NaOH සමග ප්‍රතික්‍රියා කිරීමට තරම් ආම්ලිකය. නමුත් පීනෝල් NaOH සමග ප්‍රතික්‍රියා කිරීමට තරම් ආම්ලිකය. පීනේට් අයනේ නැත්නම් පීනොක්සයිඩ් ඇනයනය හදාගන්නේ මොකක්ද? පීනොක්සයිඩ් ඇනයනය හදාගන්න ක්‍රම තුනක් තියෙනවා. සෝඩියම් දානවා, සෝඩමයිඩ් දානවා, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙන්නත් ඔට්ටුයි ළමයි. හරි ලියාගන්න. එතන ජලය අණුවක් තමයි. එතන පිට වෙන්නේ ජලය අණුව. හරි.
යාගේ සැලකිය යුතුයි. සැලකිය යුතුයි. ඉහත ප්‍රතික්‍රියා තුන පීනෝල්හි ආම්ලිකතාවට උදාහරණ වේ. ඉහත ප්‍රතික්‍රියා තුන පීනෝල්හි ආම්ලිකතාවට උදාහරණ වේ. නමුත් Na2CO3 NaHCO3 වැනි නමුත් Na2CO3 NaHCO3 වැනි භස්ම සමග ප්‍රතික්‍රියා කිරීමට තරම් නමුත් Na2CO3 NaCO3 වැනි භස්ම සමග ප්‍රතික්‍රියා කිරීමට තරම් පීනෝල් ආම්ලික නැත. මෙයට හේතුව නවික තේරෙන්නේ නැහැ. මෙයට හේතුව ලියන්න පීනෝල් වලට වඩා කාබනික් H2CO3 ආම්ලික වීමය. මම ඔක් කියලා දෙනවා ලස්සනට දේවල්. දැන්ට ලියා ගන්න ඕනේ. 13 වෙනි පාඩමේ කියලා දෙන්න. මෙයට හේතුව පීනෝල් වලට වඩා H2CO3 ආම්ලික වීමය. පැහැදිලිද?